Dear children and friends, today we are going to learn indefinite pronouns. හොඳයි අද මගේ YouTube channel එක තුලින් ඔයාලට අලුත් තවත් පාඩමක් රැගෙන ඉන්නයි යන්නේ. එම පාඩමෙන් අපි අද ඉගෙන ගන්නේ indefinite pronouns ගැන. Indefinite pronouns කියන්නේ අස්ථිර සර්වනාම. එහෙම නැත්නම් අස්ථිර නාම සඳහා යොදන සර්වනාම. පාඩම ආරම්භයට පෙර මම ඔයාලට පුංචි මතක් කිරීමක් කරනවා. ඒ තමයි මගේ YouTube channel එක ඔයාලා subscribe කරන්න. ඒ වගේම bell icon එක press කරලා තියාගන්න. එතකොට ඔයාලට පහසුවෙන්ම මෙවැනි videos ඉදිරියේදී නරඹන්න පුළුවනි. ඒත් එක්කම like එකක්, comment එකක් එකතු කරන්නත් අමතක කරන්නට එපා. හොඳයි. එහෙනම් අපි දැන් සූදානම් indefinite pronouns සාකච්ඡා කරන්න. අපි ඒ සඳහා ඔයාලට වෙනම ඩිස්ප්ලේ එකක් රැගෙන එනවා. ඒ ඩිස්ප්ලේ එක තුලින් ඉගෙනගෙන ඔයාලගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරගන්න. ඒත් එක්කම අපි මතක තබා ගන්නට ඕනේ මෙම indefinite pronouns එහෙම නැත්නම් අස්ථිර සර්වනාම, අස්ථිර නාම සඳහා යොදන සර්වනාම, we can use these indefinite pronouns for both grammar and spoken. Grammar and spoken. අපිට මෙම indefinite pronouns අස්ථිර සර්වනාම අපේ ඉංග්‍රීසි භාෂා කතා කිරීම සඳහා වගේම ඒ වගේම grammar සඳහා ඉංග්‍රීසි ව්‍යාකරණ සඳහා භාවිත කරන්නට පුළුවන්. එහෙමනම් අපිට ඉතා වැදගත් පාඩමක් අපි අද අරගෙන ඉන්නේ. අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවේ body වර්ග හතරක් තිබෙනවා, one වර්ග හතරක් තිබෙනවා, things වර්ග හතරක් තිබෙනවා. එතකොට body වර්ග හතරයි, one වර්ග හතරයි, things වර්ග හතරක් එකතු වුනහම we have 12 nouns as indefinite pronouns. අස්ථිර සර්වනාම ලෙස සර්වනාම පද නැත්නම් සර්වනාම වර්ග 12ක් අපට ලැබෙනවා. අපි මුලින්ම බලමු body වර්ග ටික. බලන්න everybody. අපි everybody ලෙස හඳුන්වන්නේ මෙන්න මේ සිංහල තේරුම් සඳහා. සෑම දිනම, හැම දිනම, සියලු දෙනා, එක් අය. somebody කියනවා යමෙක්, යම් කෙනෙක්, කිසියම් කෙනෙක්, කවුරුන් හෝ කෙනෙක් කියන අර්ථය. anybody ඕනෑම කෙනෙක්, ඕනෑම අයෙක්, කවුරුන් හෝ. nobody කිසිවෙක් නැහැ, කවුරුත් නැහැ. ඒ තමයි body වලින් හැදෙන nouns වර්ග හතර. අපි ඊට පස්සේ යමු one වලින් හැදෙන nouns වර්ග හතර ඉගෙන ගැනීම සඳහා. බලන්න පුතේ one everyone අර වගේම අර්ථය ලැබෙනවා සෑම දිනම, හැම දිනම, එක් අය. someone යමෙක්, යම් කෙනෙක්, කිසියම් කෙනෙක්, කවුරුන් හෝ කෙනෙක්. anyone ඕනෑම කෙනෙක්, ඕනෑම අයෙක්, කවුරුන් හෝ කෙනෙක්. no one අපි දැන් no one කියන එකේ ඕ අකුරු දෙකක් තිබෙන නිසා ඒක අපිට none කියලා ප්‍රොනවුන්ස් කරන්නත් භාවිත කරන්නත් පුළුවන්. no one මෙතන none කිසිවෙක් නැහැ, කවුරුත් නැහැ, කවුරුවත් නැහැ කියන අර්ථය සඳහා one වලින් හැදෙන nouns වර්ග හතර භාවිත කරනවා. එහෙනම් අපි දැන් යමු thing වලින් හැදෙන nouns වර්ග හතර. thing කියන්නේ යම් දෙයක්. everything සියල්ලම, හැමදේම, සියලු දේ. something යමක්, යම් දෙයක්, කිසියම් දෙයක්. මොකක් නමුත්, මොනව හෝ දෙයක් කියන අර්ථය සඳහා something භාවිත කරන්නට පුළුවන්. next one anything. අපි ඊට පස්සේ පාවිච්චි කරන anything ඕනෑම දෙයක්, ඕන දෙයක්, කිසිවක්, කිසි දෙයක්. nothing nothing කෙටි වෙලා අපි nothing ලෙස භාවිත කරනවා. nothing කිසිවක් නැහැ, මුකුත් නැහැ, මොකවත් නැහැ කියන අර්ථය. එහෙමනම් මෙහිදී ඔයාලා හොඳට මතක තියාගන්නට ඕනේ අපි මුලින් පාවිච්චි කළ body වර්ග හතරක්, one වලින් හැදෙන nouns හතරක් භාවිත කරන්නේ persons පුද්ගලයන්ට අදාළව. things වලින් හැදෙන nouns වර්ග හතර දේවල් වලට අදාළව භාවිත කරනවා.
දේවල් වලට අදාළව භාවිත කරනවා. ඒ වගේම මෙම කොටසින් වාක්‍ය සෑදීමේදී ඔබ මතක තබා ගන්නට විශේෂ දේවල් ටිකක් තිබෙනවා. These 12 nouns are singular. මේ කතා කළ body, one, thing වලින් හැදෙන nouns වර්ග 12ම singular form එකකින් තියෙන්නේ. මේ 12ම singular nouns ලෙස තිබෙන්නේ. singular ඒක වචන. එහෙමනම් මතක තබා ගන්නට ඕනේ වාක්‍ය සෑදීමට ප්‍රථම. Now we are going to make sentences. අපිට වාක්‍ය හදන්නයි සූදානම් වෙන්නේ. ඒ වාක්‍ය කතා කරන්න, වාක්‍ය ලියන්න පෙර ඔබ මතක තබා ගන්නට ඕනේ මේ සමග භාවිතා කළ යුතු වන්නේ singular මෙන්න මේ වර්ගයේ විතරයි. singular auxiliaries උපකාරක ක්‍රියාපද. මේවටම auxiliary verbs කියවත් කමක් නැහැ. auxiliary verbs, auxiliaries, helping verbs උපකාරක ක්‍රියාපද. අපි මේ හිතන්නකෝ is, am, are භාවිත කරන අවස්ථාවක is පමණයි. was, were was විතරයි. has, have has විතරයි. had singular උනත් plural උනත් had වල ප්‍රශ්නයක් නැහැ. shall, will වලින් will පමණයි. do, does පමණයි. එතෙන් සිට can, could වගේ helping verbs වල ප්‍රශ්නයක් නැහැ. අපි ඒවා can singular nouns plural nouns වර්ග දෙකම සමගත් could ඒ වගේම should must might මෙවැනි auxiliary verbs singular plural ඕනෑම noun එකක් සමග subject එකක් සමග භාවිත කළ හැකි. ඔබ විශේෂ මතක තියාගන්නට ඕනේ is, was, has, had, does, will වැනි helping verbs භාවිත කරද්දී සරිකිලිමත් වන්නට ඕනේ. එවැනි දැන් මම සඳහන් කළ එම auxiliary verb singular ඒවත් එක් තමයි වාක්‍ය සකස් කළ යුතු වන්නේ, කතා කළ යුතු වන්නේ, ලිවිය යුතු වන්නේ. හොඳයි අපි එහෙනම් දැන් ප්‍රායෝගිකව වාක්‍ය කිහිපයක් සකස් කරන්නට හදන්නට යනවා. ඒ වගේම තවත් මතක් කිරීමක් ඔබට කරන්න. ඔබ මෙම සඳහන් කළ auxiliary verbs වලට අමතරව, උපකාර ක්‍රියාපද වලට අමතරව main verb එකක්, ප්‍රධාන ක්‍රියාපදයක් come, go, do, නේද, find, write, sing, build මෙවැනි verbs භාවිත කරනවා නම් ඔබේ මතකයේ තියෙන්නට ඕනේ එම verbs singular බවට පත් වෙන verb එකේ අගට s එකතු වෙලා es එකතු වෙලා ඒ වගේම ies එකතු වෙලා මෙන්න මේ ක්‍රම තුන ඔබේ මතකයේ තියෙන්නට ඕනේ main verb එකක් භාවිත කරන්නේ නම් එම verb එකට ගැලපෙනසේ අගට s es ies එකතු කරමින් එම verb එක singular කරන්නට ඕනේ. මෙම වීඩියෝ මාලාවේ ඔබ දකිනවා මගේ මීට පෙර ඉදිරිපත් කළ වීඩියෝ එකක් තිබෙනවා verbs 1 කියලා. verbs 1 ඔබ එම වීඩියෝ සොයාගෙන ස්ටඩි කරන්න. එහිදී ඔබට පුළුවන්කම ලැබෙනවා මෙම ක්‍රම පිළිබඳව ඉගෙනගෙන verb එකක් singular කරන ආකාර පිළිබඳව ඉගෙන ගන්න. එහෙනම් මේ කරුණු ටික මතක තියාගෙන අපි වාක්‍ය හදන්නට යමු. Right, now we are going to discuss examples. අපි ඔබට මේ මොහොතේ ඉදිරිපත් කරනවා උදාහරණයක් ලෙස වාක්‍ය රටා 25ක්. වාක්‍ය රටා 25ක් ඉදිරිපත් කරනවා. එම වාක්‍ය රටා 25 නිවැරදිව අධ්‍යයනය කරලා ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරගන්න. බලන්න පළවෙනි වාක්‍ය සෑම කෙනෙක්ම දැන් රැස්වීමේ සිටිනවා. සෑම කෙනෙක්ම දැන් රැස්වීමේ සිටිනවා. දැන් මේ සෑම කෙනෙක්ම කිව්වහම අපි බලමු everybody නේද සෑම කෙනෙක්ම everybody ඉන්නවා කියද්දි is රැස්වීම තුල in the meeting now then everybody is in the meeting now everybody is in the meeting now සෑම කෙනෙක්ම දැන් රැස්වීමේ සිටිනවා. මේ everybody වගේම අපිට පුළුවන් ඒ වෙනුවට everyone භාවිත කරන්න. ඒ අනුව දෙවෙනි වාක්‍ය නැත්නම් එම උදාහරණයක් සඳහා භාවිත කරපු දෙවෙනි රටාව everyone is in the meeting now everyone is in the meeting now ලෙස භාවිත කරන්න පුළුවන්. right now second example දෙවෙනි වාක්‍ය බලන්න සෑම කෙනෙක්ම කැමති හෙට එන්න සෑම කෙනෙක්ම කැමති හෙට එන්න සෑම කෙනෙක්ම everybody කැමති likes everybody likes का पाउच කරන්නට ඕනේ everybody singular ඒ නිසා likes का पाउच කළා. ඉහත උදාහරණ අංක 1
everybody is less භාවිතා කළා මේ everybody කිව්වම පොඩ්ඩක් නිකන් දැන plural වගේ කියලා. ආ භාවිතා කරන්න හිතෙන්න පුළුවන්. ඒකට වැරදි වාක්‍ය. Everybody is. ඒ වගේම දෙවෙනි උදාහරණ බලන්න. Everybody likes to come. සෑම කෙනෙක්ම කැමති to come එන්නට tomorrow හෙට. Everybody likes to come tomorrow. සෑම කෙනෙක්ම කැමති එන්න හෙට. ඒ වගේම මම everybody වෙනුවට everyone භාවිතා කරනවා. ඒ අනුව everyone likes to come tomorrow. Everyone likes to come tomorrow. සෑම කෙනෙක්ම කැමති හෙට එන්නට. Now third example තුන්වෙනි වාක්‍ය බලන්න. සෑම කෙනෙක්ම හොඳින් ගෙදර වැඩ කරනවා. සෑම කෙනෙක්ම හොඳින් ගෙදර වැඩ කරනවා. සෑම කෙනෙක්ම everyone කරනවා. everyone singular නිසා අපි ගත්තා do verb එක es එකතු වීමෙන් does බවට පත් වෙනවා. ඒ අනුව everyone does the homework well. everyone does the homework well. ඒ වගේ මම ඒ සඳහා everybody භාවිතා කළා මේ විදිහට. everybody does the homework well. everybody does the homework well. සෑම කෙනෙක්ම හොඳින් ගෙදර වැඩ කරනවා. right, now fourth one. අපි දැන් සූදානම් තවත් වාක්‍යයක් කතා කරන්නට අංක 4 ලෙස කවුරුවත් කාර්යාලයේ සිටියේ නැහැ. කවුරුවත් කාර්යාලයේ සිටියේ නැහැ. කවුරුවත් කාර්යාලයේ සිටියේ නැහැ. ඒ අනුව බලන්න කවුරුවත් නැහැ කියුවම වාක්‍ය නෙගටිව්. ඔන්න අපිට පැටලෙන තැන. අපි කලින් ඉගෙන ගත්ත වාක්‍ය පොසිටිව් වලින් තිබුණේ. දැන් වාක්‍ය නෙගටිව් nobody කියලා පාවිච්චි කරන එක නෙගටිව් වෙලා වාක්‍ය. මේ no කියන වචනෙන් වාක්‍ය නෙගටිව් වෙනවා. ඒත් අපි කියන්නේ කවුරුවත් කාර්යාලයේ සිටියේ නැහැ. Nobody was in the office. Nobody සිටියේ නැහැ. past tense නිසා was භාවිතා කරනවා in the office. Nobody was in the office. Nobody was in the office. ඒකේ වගේම කියන්න පුළුවනි no one was in the office. අපි ඉගෙන ගත්ත no one කියන එක none කියලා භාවිතා කරන්න පුළුවන් කියලා. එහෙනම් ඒක අපිට none was in the office. No one was in the office පාවිච්චි කරනවා. දැන් මේ වාක්‍ය පිටේ නැහැ කිව්වම නෙගටිව් ෆෝම් එකකින් තියෙනවා. නැහැ කිව්වම නෙගටිව් ෆෝම් එකකින් තියෙන්නේ. කාට හරි හිතෙන්න පුළුවන් මේ auxiliary verb එකක් නෙගටිව් කරන්න ඕන කියලා. එහෙම ගත්තොත් nobody was not in the office කියොත් වාක්‍ය වැරදි. no කියන word එකකින් වාක්‍ය නෙගටිව් වෙලා තිබෙනවා. nobody was in the office. nobody was in the office. කවුරුත් කාර්යාලයේ සිටියේ නැහැ. right, now number 5. කිසිම කෙනෙක් ඔයාට කැමති නැහැ. කිසිම කෙනෙක් ඔයාට කැමති නැහැ. කැමති නැහැ කිව්වත් හරි. no one likes you. no one likes you. no one likes you. no one likes you. කවුරුත් ඔයාට කැමති නැහැ. ඒ වගේම nobody භාවිතා කරන්න පුළුවනි. nobody likes you. nobody likes you. කවුරුත් ඔබට කැමති නැහැ. number 6. හැමෝම ඇයට කැමති. හැමෝම ඇයට කැමති. හැමෝම everyone likes her. everyone likes her. හැමෝම ඇයට කැමති. everyone likes her. ඒ වගේම everybody likes her. හැමෝම ඇයට කැමති. right, now number 7. කවුදෝ මෙහාට එමින් සිටිනවා. කවුදෝ කෙනෙක් මෙහාට එමින් සිටිනවා. කවුදෝ කියලා පාවිච්චි කරන්න පුළුවනි somebody දැන් එමින් සිටින නිසා present continuous tense මේ මොහොතේ එමින් සිටිනවා. somebody is coming here. somebody is coming here. ඒ වගේම somebody වෙනුවට someone භාවිත කරන්න පුළුවන්. someone is coming here. someone is coming here. කවුද කෙනෙක් මෙහාට එමින් සිටිනවා. right, now number 8. කවුරුන් හෝ කතා කරමින් සිටිනවා. කවුදෝ කෙනෙක් කතා කරමින් සිටිනවා. මම මෙතන anybody anyone කියන වචන භාවිත කරනවා. anyone was talking. anyone was talking. anyone was speaking. ඒකේ වගේම anybody was talking. ඒකටම somebody ලෙස භාවිත කළා ගැටලුවක් වෙන්නේ නැහැ. someone was talking. somebody was talking. right, now number 9. අපිට ගණන් අංක 9 වාක්‍ය අංක 9 වාක්‍යන අප ඔබට ඉදිරිපත් කරනවා. කවුරුන් හෝ මගේ පර්ස් එක සොරකම් කරලා තියෙනවා. කවුරු හරි මගේ පර්ස් එක සොරකම් කරලා තිබෙනවා. අපි මෙතෙක් ඔබට someone somebody ලෙස වාක්‍ය දෙකක්ම රැගෙන ආවා. අංක 9 සිට මම ඔබට එක වාක්‍යයක් පමණක් රැගෙන එනවා. somebody හෝ someone පමණක් භාවිත කරමින්. ඒක සමග ඔබ මතක තියාගන්න මේ indefinite pronouns සමග ඕනෑම tense එකක්
ඕනෑම ටෙන්ස් එකක් භාවිත කරන්න පුළුවනි. ඒ වගේම එම ටෙන්සස් වලට අදාළව singular auxiliary verbs singular main verbs අපිට මේ විදිහට આવුත් ළමයි අපි දන්නවා simple present tense පමණයි භාවිත කරන්නේ මේ රටාවට. SES IES එකතු වෙන්නේ simple present tense වලට පමණයි. right. කවුරු හරි මගේ කවුරුන් හෝ මගේ purse එක සොරකම් කරලා තියෙනවා. කවුරු හරි someone සොරකම් කරලා තියෙනවා. present perfect tense එක. present perfect tense නිසා has එකතු කළා. has සමග past participle verb එක. my person. ඒ අනුව someone has stolen my person. someone has stolen my person. මේ purse එකටම wallet කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. someone has stolen my wallet. ඒ වාක්‍ය නිවැරදි. right now number 10. කවුරු හරි ඇයව නොමග යවලා තිබුණා. කවුරු හරි ඇයව නොමග යවලා තිබුණා. නොමග යවලා තිබුණා. past perfect tense එක. අතීත පූර්ණ කාලේ. ඒ අනුව someone තිබුණා කියද්දි had mislead කියන නොමග යවනවා. ඒකේ past participle form එක misled. ඇය her ඒ අනුව ගන්න බලන්න පුතේ. someone had misled her. someone had misled her. කවුරු හරි ඇයව නොමග යවලා තිබුණා. someone had misled her. කවුරු හරි ඇයව නොමග යවලා තිබුණා. number 11. හැම දෙයක්ම දැන් හරි ගණන්. හැම දෙයක්ම දැන් හරි ගණන්. everything is very expensive now. everything is very expensive now. හැම දෙයක්ම දැන් ගණන්. මේ දවස්වල නිකන් හිතලා බලන්නකෝ. everything is very expensive now. සෑම දෙයක්ම දැන් ගණන්. right now number 12. හැම දෙයක්ම දැන් පැහැදිලි. හැම දෙයක්ම දැන් පැහැදිලි. යන්න බලන්න. සෑම දෙයක්ම everything is clear now. everything is clear now. everything is clear now. සෑම දෙයක්ම දැන් පැහැදිලි. right now number 13. කිසිම දෙයක් මා විසින් රැගෙන ආවේ නැහැ. කිසිම දෙයක් මා විසින් රැගෙන ආවේ නැහැ. රැගෙන එනු ලැබුවේ නැහැ කියන අර්ථයෙන් මේ තියෙන passive voice වාක්‍යයක් නිර්මාණය වෙනවා. ඒ අනුව anything was not past participle verb එක brought රැගෙන ආවා by me මා විසින්. anything was not brought by me. anything was not brought by me. මා විසින් කිසිම දෙයක් රැගෙන ආවේ නැහැ. number 14. අපි අහලා තියෙනවා නොහැක්කක් නොමැත. අපිට කරන්න බැරි දෙයක් නැහැ. නොහැක්කක් නොමැත. එනු බලන්න වාක්‍ය මෙයා කරගන්න පුළුවන්. nothing is impossible. nothing is impossible. නොහැක්කක් නොමැත. nothing is impossible. ඒ අනුව number 14. now number 15. ඕනෑම කෙනෙකුට පුළුවනි තනතුරට ඉල්ලුම් කරන්න. ඕනෑම කෙනෙකුට පුළුවනි තනතුරට ඉල්ලුම් කරන්න. ඉල්ලුම් කරන්න. right now අපි බලමු ළමයි. ඒ අනුව anybody can පුළුවනි ඉල්ලුම් කරන apply for the post. anybody can apply for the post. anybody can apply for the post. ඕනෑම කෙනෙකුට පුළුවනි තනතුරට ඉල්ලුම් කරන්න. number 16. කවුරු හරි කිරිපිටි මිල වැඩි කරලා තියෙනවා. කවුරු හරි කිරිපිටි මිල වැඩි කරලා තියෙනවා. ගෑස් මිල වැඩි වුණා, කිරිපිටි මිල වැඩි වුණා, සහ අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍ය වල මිල වැඩි වෙලා තිබෙනවා. වැඩි වූ කෙනෙක් වැඩි කරපු කෙනෙක් ආකාරයක් අප හොයාගන්න බැහැනේ. ඒ නිසා අපි වුණ වාක්‍යයක් හදන මේ ආකාරයට someone කවුරු හරි කෙනෙක් present perfect tense එක නිසා has increased වැඩි වෙලා. මොනවද වැඩි වෙලා තියෙන්නේ? the price මිල. the price මිල. මොන වගේ මිලද? milk powder. of milk powder. of කියන preposition එක එතන භාවිත කරනවා. ඒ අනුව someone has increased the price of milk powder. someone has increased the price of milk powder. right now number 17. කාර්යාලේ හැම කෙනෙක්ම මංගල උත්සවයට සහභාගී වේවි. කාර්යාලේ හැම කෙනෙක්ම මංගල උත්සවයට සහභාගී වේවි. future tense වාක්‍ය. හැම කෙනෙක්ම everyone කාර්යාලයේ සිටින in the office. future tense නිසා will භාවිත කළා. සහභාගී වෙනවට participate කියන්න පුළුවනි. ඒ වගේම attend කියන්න පුළුවනි.
එහෙම නැත්නම් take part කියන්නත් පුළුවන්. මම මුලින් participate දාලෙම වාක්‍ය සම්පූර්ණ කියවනවා. Everyone in the office will participate for the wedding. Everyone in the office will participate for the wedding. මම attend දාලා කියවන ඒ වාක්‍යම everyone in the office will attend for the wedding. ඒ වගේම take part දාලා මම කියවනවා everyone in the office will take part for the wedding. Take part කියන්නේ සහභාගී වෙනවා. Right now children and my dear friends, we are going to discuss number 18. කවුරු හරි නැවත රට ගොඩනගාවි. කවුරු හරි නැවත රට ගොඩනගාවි. Someone will නැවත ගොඩනගනවා rebuild, reconstruct කියන්නත් පුළුවන්. Reconstruct, rebuild the country. Someone will rebuild the country. Someone will rebuild the country. Right now number 19. මොකක් නමුත් ඔවුන්ගේ ගෙදර සිදු වෙමින් තිබුණා. මොකක් නමුත් ඔවුන්ගේ ගෙදර සිදු වෙමින් තිබුණා. මොනවා හරි දෙයක් බලන්න වාක්‍ය අපි ඉංග්‍රීසියෙන් කතා කරන ලියන ආකාරය. Something past continuous tense එකෙන් කියන්නේ සිදු වෙමින් තිබුණා. ඒ අනුව was happening. ඔවුන්ගේ නිවසේ in their house. Something was happening in their house. Something was happening in their house. ඔවුන්ගේ නිවසේ මොනවා හරි දෙයක් සිදු වෙමින් තිබුණා. Number 20. හැම දෙයක්ම ඔයාට ඕන විදිහට සිදු වේවි. හැම දෙයක්ම ඔයාට ඕන විදිහට සිදු වේවි. ඔයාට ඕන ආකාරයට සිදු වේවි. බලන්න හැම දෙයක්ම අපි දැන් think කියන noun එක භාවිත කරන්න සූදානම් වෙන වාක්‍ය කීපයක everything will happen. වාක්‍ය future නිසා will සිදු වෙනවට happen as you need. Everything will happen as කියන විදිහට less you ඔයාට need වුමනා. Everything will happen as you need. Everything will happen as you need. හැම දෙයක්ම ඔයාට ඕන විදිහට සිදු වේවි. Now number 21. සෑම කෙනෙකුම යම් දෙයකට දක්ෂයි. සෑම කෙනෙක්ම කිසියම් දෙයකට දක්ෂයි. සෑම කෙනෙක්ම මොනවට හරි දක්ෂයි. බලන්න යන ඉංග්‍රීසි වාක්‍ය everybody එක everyone කිව්වත් කමක් නැහැ. Everybody is good at something. Everybody is good at something. Everybody is good at something. බලන්න මේ වාක්‍ය හරි පහසුයි මතක තියාගන්න. ඉංග්‍රීසි හොඳට fluent විදිහට දක්ෂ විදිහට මේ වාක්‍ය වලින් කතා කරන්න පුළුවන් අපට. Everybody is good at something. මේ හැම කෙනෙක්ම මොනවා හරි දෙයකට දක්ෂයි. ලොවෙන් එක් දෙයකට වෙයි සමත කියලා කියනවනේ කියමන. Everybody is good at something. ලොවෙන් එක් දෙයකට වෙයි සමත සමග මේ වාක්‍ය මැච් වෙනවා. Right now number 22. ආර්ථිකය දියුණු කරන්නට කාටවත් නොහැකි වේවි. ආර්ථිකය දියුණු කරන්නට කාටවත් නොහැකි වේවි. කාටවත් බෑ. Nobody. වාක්‍ය future will භාවිත කළා able to, be able to කියන pattern එකක් මම මෙහිදී උදා ගන්නවා. අපි ඒකට පසුව තවත් වීඩියෝ එකක් ඔබට අරගෙන එන්නම්. Nobody will be able to develop the economy. Nobody will be able to develop the economy. Nobody will be able to develop the economy. කාටවත් බැරි වෙයි ආර්ථිකය දියුණු කරන්න. Right? කිසිවක් නැතිවම ඉන්නවාට වඩා මොනවා හරි තියෙන එක හොඳයි. කිසිවක් නැතිවම ඉන්නවාට වඩා මොනවා හරි තියෙන එක හොඳයි. මේ අපි නිකම් ඉන්නවාට වඩා මොනවා හරි දෙයක් කරන එක මොනවා හරි දෙයක් තියෙන එක වඩා හොඳයි කියලා අපි අර්ථය ගන්න. බලන්න ඒ අනුව අපි something is better than nothing. අහලා තියෙන පුළුවන් වල මේ වාක්‍ය රට. Something is better than nothing. මේ වාක්‍ය රට අහලා තිබුණාට ප්‍රශ්නේ තියෙන ඒවලා ඒව කතා කරන්නේ කියන්නේ පාවිච්චි කරන්නේ එහෙම නෙමෙයි. දන්න දේ කියන්නේ. Something is better than nothing. යම් දෙයක් නැතුවම ඉන්නවට වඩා මොනවා හරි දෙයක් තියෙන එක හොඳයි. Right. සමුල් වෙයි සිටින සෑම කෙනෙක්ම උගත් සහ සුදුසුකම් ලත් අය. අපිටම සම්මන්ත්‍රණයක් රැස්වීමක් තිබෙනවා. ඒ කියන්නේ සෑම කෙනෙකුම උගත් අය. ඒ වගේම සුදුසුකම් ලත්
සුදුසුකම් ලැබපු අය. ඒ අනුව බලන්නකෝ. Everybody in the conference සමුළුව. Is everybody නිසා අපි is භාවිතා කරනවානේ. Everybody. මෙතන phrase එකක් තිබෙනවා. ඒ ගැන මේ මොහොතේ හිතන්න නැතුව everybody සමග is පාවිච්චි කරලා තියෙන්නේ. Everybody singular is උගත්, educated and සුදුසුකම් ලබ අය නම් අපි කියනවා qualified. ඒ අනුව සම්පූර්ණ වාක්‍යය නැවත කියවන්න. Everybody in the conference is educated and qualified. Everybody in the conference is educated and qualified. Right. Now we are going to discuss last one, number 25. අපි දැන් අපි මෙම වීඩියෝවේ අවසාන වාක්‍ය අපි ඉගෙන ගන්න සූදානම් වෙනවා. කිසිවෙක් කිසිම දෙයක් ප්‍රදර්ශනයට නිර්මාණය කරලා නැහැ. කිසිවෙක් කිසිම දෙයක් ප්‍රදර්ශනයට නිර්මාණය කරලා නැහැ. කවුරුවත් නැති නිසා වාක්‍ය නෙගටිව්. එයන nobody has පමණයි ගත්තේ has not කියන්න එපා. මම පෙර සඳහන් කළා වගේ no කියන word එකකින් වාක්‍ය නෙගටිව් වෙලා තියෙන්නේ. Nobody has design නිර්මාණය කරනවා. කිසිම දෙයක් anything for the exhibition අපිට pronounce කරන්න පුළුවන්. ඒ අනුව nobody has designed anything for the exhibition. Nobody has designed anything for the exhibition. කිසිම දෙයක් ප්‍රදර්ශනයට නිර්මාණය කරලා නැහැ. Nobody has designed anything for the exhibition. එහෙමනම් මෙවැනි වාක්‍ය රටා තවත් ඔයාලා ඉගෙනගෙන practice කරලා තවත් nouns verbs නේද rest of the sentence වාක්‍ය ඉතිරි කොටස් නිවැරදිව ගලපමින් තවත් වාක්‍ය හදලා ඔයාලා ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරගන්න. ඉදිරියදා ජීවිතේ මෙවැනි වාක්‍ය රටා කතා කරන්න. එහෙනම් තවත් ඉදිරි දවසක අලුත් පාඩමක් අලුත් වීඩියෝ එකක් තුලින් අපි මුණ ගැහෙන බලාපොරොත්තු වෙන. අපි අදට ඔයාගෙන් සමුගන්නවා. All the best and goodbye children.